තෙරුවන් සරණයි. දර්ශන සමාපත්තිය 10. අපිට පේන්නේ, අපි හිතන්නේ, අපිට ඇත්තටම ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ අපේම ඇතුළාන්තයෙන්ම බාහිර නෙමෙයි, ඇතුළාන්තයෙන්ම ගොඩනැගෙන දේමයි. අපි කේන්ති ගන්නේ බාහිර ඉන්න කෙනෙක් එක්ක නෙමෙයි. අපේම හිතේම හදාගත්ත කෙනෙක් එක්කයි. බාහිර කෙනෙක් ඉන්නවා කියලා අපි හිතින් හිතනවා. අපේ හිතේම සංකාර පමණයි. අපේ හිතින් කෙනෙක් හදාගෙන අපි එයාට බනිනවා. ඇත්තටම මේක මුලාවක්. මෙතන හොඳින් දකින්න ඕනි. අපිට පේන්නේ, දැනෙන්නේ, බලන්නේ අපේම හිතමයි. ඒකයි ඇත්ත. අපි ජීවත් වෙන්නේ අපේ මේ චේතනා එක්කයි. ඒ කියන්නේ සංකාරයක් විතරයි. ජීවත් වෙන කෙනෙක් නෑ. ඇස කැමරාවක් වගේ නම්, කන මයික්‍රොෆෝනයක් වගේ නම්, කට ස්පීකර් එකක් වගේ නම්, මේකත් හරියට පරිගණකයක් වගේ. වෙන වෙනම වැඩ කරන කෑලි ටිකක් විතරයි. හරියට රොබෝ එකක් වගේ. මැෂින් එකක් වගේ. ඇසට ශබ්ද ඇහෙන්නේ. රූප පේනවා විතරයි. කනට ශබ්ද ඇහෙනවා. රූප පේන්නේ. නාසයට ගන්ධය. මේ විදිහට එක් ආයතනයකට දැනෙන්නේ එකයි. ඒ ආයතන වලට දැනෙන්නේ, ඒ විඥානේ ඒ ආයතනයට ස්වාධීනයි කටයුතු කරන්නේ. ඇසට දැනෙන්නේ පාට ටිකක් විතරයි. ඒකට ඊට එහා දෙයක් දැනෙන්නේ නැහැ. කනට ශබ්ද විතරයි. හොඳ නරක විතරයි. ප්‍රනීත, මිහිරි එකක්වත් ඇත්තටම බාහිර නැහැ. තමන්ගේම හිතේමයි ඒ විඥාණයමයි හැදෙන්නේ. ඇතුළෙන්මයි හදාගෙන තියෙන්නේ. අපි සතර සතිපට්ඨානය තුළ දිගින් දිගටම සතර සතිපට්ඨානය ඇත්තටම වඩන කෙනෙක්ට මෙන්න මේ අවබෝධයයි ලැබෙන්න ඕන. අපිනේ මායාවට කොටු වෙලා. ඒක අවබෝධ කරගන්නයි අපි සතර සතිපට්ඨානය වඩන්නේ. මෙතන හුඟක්ම වැදගත් වෙනවා එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්නේ එක් ආයතනයක් කියන එක. ඒ දැනුම තියෙන්න ඕනි. කොහොමද මේ සිතක් හැදෙන්නේ කියන අවබෝධය තියෙන්න ඕනි. රූප පේන හිතට ශබ්ද ඇහෙන්නේ නැහැ. ශබ්ද ඇහෙන්න බෑ. රස දැනෙන හිතට රූප බලන්න බෑ. සංකාර සකස් කරමින් මනෝමය සිහින ලෝකයක් මවාගෙන ඒකෙම අතරමං වෙලා අපි හුදකලා වෙනවා. අවසාන සත්‍ය එළි වෙනකොට මේ සත්‍ය ලෝකයේම සිහිනයක් බවට පත් වෙනවා. සිහින ලෝකේ බිඳී වැටි දුකට අවසානයේ දුක විතරමයි අපට ඉතුරු වෙන්නේ. සංඛාර හැරුණු විට ඉතිරිව ඇත්තේ හුදෙක් ක්‍රියාවලියක් පමණයි. මේ සංඛාර යනු සිතුවිලි, චේතනා. මේ චේතනා සහ ක්‍රියාවලිය හොඳින් හඳුනා ගන්න ඕනේ. ඒ ක්‍රියාවලිය හුදෙක් ක්‍රියාවක්ම පමණයි. හරියට අර සුළඟ හමනවා වගේ. මේ සුළඟ හමන එක, ගස්වල අතු සෙලවෙන එක කාටවත් අයිති නෑ. අයිතිකරුවෙක් නැති, කර්තෘ නැති ක්‍රියාවලියක්. ඇත්තටම අපි මේ කතා කරන තැන බාහිර ලෝකෙන් මිදිලා, අභ්‍යන්තර ලෝකෙනුත් මිදිලා. ඒ කියන්නේ සිතිනුත් මිදිලා, චේතනානුත් මිදිලා. ඒ දෙකටම අයිති නොවන තැනයි
අපිට මේ ක්‍රියාසිත හමු වෙන්නේ. හැබැයි මේ ක්‍රියාව ඔබ හඳුනනවා. ඒ ක්‍රියාව ඔබ සිහියෙන් නුවණින් දකින්න ඕනේ. ඇත්තටම ඔබේ අතපය සෙලවෙන්නේ ගස්වල අතු සෙලවෙනවා වගේ. අපි මේ කතා කරන භාෂාවෙනුත් ඇත්තටම සිතුවිලි තියෙන්නේ. කතා කරන්නත් හිතන්න ඕනේ. භාෂාවක් කියන්නේ කතා කරනවා කියන්නේ ඇතුලේ තියෙන වායුව පිට කරනකොට එන ශබ්ද ටිකක් අර විසිල් එකක් ගන්න. ඒ එක ශබ්ද ස්වරාලය මගින් ඒ අනුව අපි කියනවා මේ කියන වචනේ මේ ශබ්දයේ උස් පහත් වෙනවා. මේ ශබ්දේ විවිධාකාර ශබ්ද ගොඩ නැගෙනවා. අපි කියනවා අපි භාෂාවක් කතා කරනවා කියලා. නමුත් ශබ්දයක් විතරයි. එතනත් ක්‍රියාවක් විතරයි තියෙන්නේ. හැබැයි ඒක දැක ගන්න ඕනේ. අපිට මේ පේන තැනක් තියෙන ක්‍රියාවක්. ඒතර ආලෝකයක් පාට ටිකක්. ඒතර ක්‍රියාව මොකද්ද? ක්‍රියාවලිය මොකද්ද? ක්‍රියාසිත මොකද්ද? ඔබ හොඳින් නුවණින් දකින්න ඕනි මේ කාරණා. සියලු ආයතන මෙහෙම දකිනකොට නිරෝධයට යනවා. ඔබට ඔය ලෝකයක් හැදෙන ඔය සිතුවිලි වල හරයක් නැති වෙනවා. රස විඳින කෙනෙක් නැහැ. රසක් කියලා දෙයක් නැහැ. සුවඳ, ගඳ ඒ සුවඳ බලන කෙනෙක් නැහැ. ලස්සන කැත බලන කෙනෙක් ලස්සන කැත කියලා දෙයක්වත් නැහැ. අන්ත දෙකක් හමු වෙන්නේ නැති තැන ඔබ ඇතුලේ හැදෙන දේ බාහිරයි කියලා ගන්න නැති තැන. ඒ කියන්නේ ඔබට අන්ත දෙකෙන් මිදෙනවා ඔබ. ඔබට ඒ බාහිර එන ශබ්ද ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් ගැටලුවකුත් නැහැ. ඒ ශබ්දයක් විතරයි. පාටක් විතරයි. දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දුටුවාන දුටුවා පමණි. දුටු කෙනෙක් දුටු දෙයක් නෑ. මෙන්න මේ සියලු දෘෂ්ටි වලින් මිදුණු තැනයි සම්මා දෘෂ්ටිය හමු වෙන්නේ. හැබැයි මේ සිහියෙන් නුවණින් තමන්ගෙම හිත තමන්ම අවබෝධ කරන කතාවක් මේ තුල තියෙනවා. ඇත්තටම අපි කතා කරනවා කෙලෙස් ගැන. මේ කෙලෙස් කියන්නේ කෙලෙස් හටගන්නේ රාගය, ද්වේෂය, මෝහය, කැමැත්ත, අකමැත්ත, ඇලීම්, ගැටීම් බාහිර දෙයක් තියෙන්න ඕනේ. බාහිර කෙනෙක් ඉන්න ඕනේ. ඒත් එක්කයි කෙලෙස් තියෙන්නේ. රාග, දේශ, මෝහ දුරු වෙන තැනටයි සතර සතිපට්ඨානේ ඔබ හරියට වැඩුවොත් ඔබ එන්නේ. පුජ්‍යල භාවයේ මිදෙන තැනයි මේ ක්‍රියාවලියේ සැබෑව යථාර්ථය වන තැන. අපි රූපයෙන් මිදිලා නාමිනුත් මිදිලා මේ විදිහට ප්‍රතිපදාවක් තුළ ඔබ කටයුතු කරනවා නම් එනේන සෑම සිතක්ම කුමක්ද මේ සිත කියලා සිහියෙන් නුවණින් දකිනවනම් ඔබට තියෙන මිදීමක්මයි. ඔබ නාමිනුත් මිදිලා රූපෙනුත් මිදිලා ආශ්‍රව කෙලෙස් ඔබ ඔබේම සිතේ මේ දෙපැත්තෙන් මිදෙනකොට ආශ්‍රව කෙලෙස් වල ස්වභාවය නුවණින් බලන්න. ඒ කෙලෙස් ආශ්‍රව තියනවද? තවත් ඉතුරු වෙලා තියනවද? ඔබට හැඟීමක් තියනවද? ඔබට ආසාවක් ඇති වෙනවද? ඔබ විඳිනවද? ඔබ පිනවනවද? හොඳින් නුවණින් බලන්න. ඒ රාගේ ඔබේ සිතේ තියනවද? ඒ ද්වේෂේ ඔබේ සිතේ තියනවද? ඔබට සැප දුක් දැනෙනවා කියන්නේ තාමත් ආශ්‍රව තියෙනවා.
ඔබ ඒවට කැමතියි කියන්නේ. ඔබ ඒවා පසුපස හඹා යනවා කියන්නේ. ඔබට සංයෝජන ධර්ම තාමත් තියෙනවා. සක්කාය දිට්ඨි. බාහිර දෙයක් තියෙනවා. රූපේ. ඒ ඇතිතාක්. ඔබට සැකයක් තියෙනවා. විචිකිච්ඡා. සැකයක් නැති තැන බාහිර රූපේ ඔබ මිදිලා. සීලබ්බත පරාමාස ඔබ බාහිර දෙයක් තියෙනවා නම් ඔබට ඔබ ඉන්නවා. ඔබ දෙයක් පේන්නේ කාටද? මට. ඒ සිතුවිල්ල තියෙනවා. ඒ නිසාම මාන්නි තියෙනවා. ඔබ අගය කරනවා, පරාමර්ශනය කරනවා. ඔබ සීල් ගන්න ඒ කියන කාරණා වලට යනවා. කාමරාග, පටිග, රූපරාග, අරූපරාග. මේ වස්තුකාමේ ක්ලේශකාම කාමරාගේ මේ ඇලෙන ගැටෙන ස්වභාවයේ පටිගේ රූපරාග ඔබ සිතේ හැදෙන ඒ රූප සංඥා අරූපරාග ඒ නාමයේ අතුලාන්තයෙන්ම ඔබට දැනෙන සංඥා මේ රූපරාග අරූපරාග මාන්න කියන එක උද්දච්ච විචිකිච්ඡා එහෙම නැත්නම් අවිජ්ජාව මෙන්න මේ දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම ඕරම්භාගී සංයෝජන ධර්ම 5යි උද්ධම්භාගී සංයෝජන ධර්ම 5යි කියලා බෙදුවට මේ සංයෝජන ධර්ම කියන්නේ ඔබට ලෝකේ ඇත්ත වෙලා තියෙනවා කියන්නේ මෙන්න මේ මෙතන අපි බෙදා දැක්වීමක් කළාට මේ ලෝකේ ඇත්ත වීම මේ කියන්නේ ඔබ ධර්මයේ දන්නවා කියන එකත් මාන්නයක්මයි. ඔබ මේකෙ මිදෙන බව දැන ගැනීම තුලත් මාන්නය හට ගන්නවා. ඔබට මේ සියල්ලම අවබෝධ වෙනකොටත් මාන්නයක් තියෙනවා. මේ විභව තණ්හා භව තණ්හා භවයේ පතන එකත් මාන්නයක්. භවයේ මිදෙන බව දැන ගැනීම තුලත් තමන්ගේම ආත්මීය හැඟීමක් මේ තුල නොදැනුවත්වම ගැබ් වෙලා තියෙනවා. මම මිදෙනවා කියන හැඟීම. මේ සියල්ලෙගෙම මිදිලා සබහාදහමම කෙනෙක්ම නැති වෙලා යන තැනයි සංයෝජන ධර්ම මිදෙන තැන. ඒ අවිද්‍යා නීවරණ ප්‍රහීන වීම විද්‍යාව කියන්නේ මේ සේරගෙම යථාර්ථයම අවබෝධ වෙන එක. උද්දච්චය කියන්නේ ඇත්තටම ආත්මීය සිතුවිල්ල තියෙන තන් තියෙන්නේ. මාන්නි තියෙන්නේ ඒත් එක්කමයි. මේවා එකකට එකක් බැඳිලායි තියෙන්නේ. සිද්ධ වෙන්නේ ඇත්තටම ඔබට සත්‍ය අවබෝධ වෙන එක. සත්‍ය අවබෝධ වෙලා ඔබ සියල්ලෙන් මිදෙන එකයි සිද්ධ වෙන්නේ. අර වචන පස්සේ අඹාගෙන යෑමෙන් පළක් නැහැ. ඔබ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය තුලම හිත පිහිටවා ගන්න. එනේන අරමුණට සත්‍යම පෙන්වන්න. ඒ තුල ඔය සියල්ලම සිද්ධ වෙනවා. සියලු සංයෝජන බිඳ වැටෙනවා. ඔබ ලෝකයෙන් මිදෙනවා. ඔබ ලෝකයෙන් මිදුනොත් විතරයි එහෙම වෙන්නේ. සියල්ලම ලෝකයක් සමගයි ගැට ගැහිලා තියෙන්නේ. මෙවැනි ඊටාම සියුම්ම මෙන්න මේ කාරණා දකින්න කොටයි මේ කෙලෙස් ප්‍රහාණය කියන එක සිද්ධ වෙන්නේ. අතර මේක තව පැත්තකින් ධර්මයේ පැහැදිලි කරන ස්වභාවය තමයි මේ සත්‍ය දැකින කෙනාට ලෝකේ ඇත්ත වෙන්නේ නැති කෙනාට මේ එනේන සිත ඒ සිතම පමණ එක්ෂණික සිත දකින කෙනායින් මිදෙන කෙනා ඒ සිත ගැන නිබ්බිදාවක් ඇති වෙනවා. ඇලෙන්නේ, ගැටෙන්නේ. එතකොට ඒ සිත එක්ෂණික සිතට ඇලෙන්නේ ගැටෙන්නේ නැති කෙනාට සිත් වැල්වල හරයක් නැහැ. එතකොට ඒ එක්ෂණික මේ මොහොතේ හටගෙන සිත නැති වෙන තැන ඒකෙත් පැවැත්මක් නැති තැන ඊගාව සිත අලුත් සිතක් වෙන තැන ඒකෙත් පැවැත්මක් නැත්නම් මේ මොහොතේ හටගත්ත සිතට හේතුව ඔබගේ පෙරමතකයේම වීම සම්මුතියක්නේ සිතක් හටගන්නේ නිමිත්තක් හටගන්නේ ඊගාව සිතට හේතුවත් පෙරමතකයේම වීම පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි කියන තැන හොඳින් දකින්න ඔබට වර්තමානයේ කවදාවත් හම්බ වෙන්නේ එතනට ඔබ හිත දැක්කොත් ඔය සංයෝජන සියල්ල බිඳ වැටෙනවා ඔබට ලෝකයක් හම්බ වෙන්නෙම නැහැ
අතීතේ නාත්ව ගම්මීය කියන්නේ අතීතේ මේ මොහොතේ අතීතයේ හටගෙන නිරුද්ධ වෙනවා. ඊගාව ෂණෙත් අතීතයක් වෙනවා. ඇයි ඊගාව දැන් අපි අනාගතය කියලා කිව්වට ඊගාව සිත හටගන්නේ ඒක ඒ සිතේදී අතීතය සිත. අපි මේක ටිකක් නුවණින් බලන්න ඕනේ. දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි වුණාට දකින්න. දැන් ඔබ හිතනවා දැන් මම දැක්කා කියලා. නමුත් දැන් මම දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ. තමන්ගේ පෙර මතක ගබඩාවෙන් යමක් එළියට ගන්නවා නම් ඒක අතීතයටයි අයිති. මේ හැම දකින්න ඔබ මලක් දකින්නවද? ඔබ කියන එක අරලිය මලක් කිය. ඔය අරලිය මල් කොහෙද තියෙන්නේ? ඔබේ පෙර මතක ගබඩාවේ. ඔබ පෙර මතකයෙන් මොකක් ගත්තත් ඒක අතීතෙට නෙමෙයි දයිති. අතීතෙටයි. ඔබ කියන මේ ඔබට අම්මා පේනවා කියලා. මේ දැන් මේ මොහොතේ ඔබ කියන නෑ මේ වර්තමානයේ මේ මට දැන් අම්මා පේනවා. දැන් ඔබගේ ඔය හැඩතලයේ තියෙන රූපෙට අම්මා කිව්වේ කවුද? පෙර මතකයේ ඕක තියෙන්නේ. ඔය ඔබගේ සංඥා ලෝකයේම පෙර මතක ගබඩාව. ඔය සංඥාව නිසායි ඔබ ජීවත් වෙන්නේ. ඔය සංඥා ලෝකේ තමයි ඔබගේ ලෝකේ කියන්නේ. ඔබ ඔය ගෙදර කියන්නේ, ඔය තාප්පේ, ඔය බිත්ති, ඔය ගෙවල්, ඔය දරුවෝ, ඔය අම්මලා, ඔය තාත්තලා, ඔය බඩු මුට්ටු, ඔය හදාගත්ත මුළු ලෝකෙම මතක ගබඩාවක්. දත්ත ගබඩාවක්. මේක හොඳින් බලන්න නුවණින්. එහෙම නෙමෙයිද කියලා? දැන් ඔබ දැන් මේ මොහොතේ හදනවා යමක් උයන ඔද්දක් හද. ඔක පරිප්පොද්ද කිව්වේ කවුද? ඔබගේ පෙර ගබඩාවේ දත්ත නැත්තම් පරිප්පු කියලා දෙයක්. ඔබට පරිප්පොද්දක් හදන්න බෑ. ඇත්ත කතාව ඒකයි. ඔය මේ ෂණේ වර්තමාන මේ ෂණයක් කියලා එකක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ ඉන්නේ හැම මොහොතෙම අතීතයත් එක්ක. ඔබ අතීතෙමයි ජීවත් වෙන්නේ. වර්තමානී කියන්නේ අතීතයක්මයි. මේකයි මේක හොඳට මේ සූත්‍රය දේශනා කරන්නේ. බද්ධේක රත්න සූත්‍රය වල ඇයි ඒක රත්න වෙන්නේ? රත්නේ කියන්නේ මාණික්කයක්. බද්ධේක කියන්නේ ඒකෝ කියන්නේ හුදකලාව. එහෙනම් බද්ධේක රත්න කියන්නේ උත්තරීතර හුදකලාව. ඒක කොහොමද ඇති වෙන්නේ? මේ මොහොතේ මේ ෂනේ මේ හිතත් බොරුවක් වුණොත් මොකද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ හිස් හුදකලාවක්. මේ මොහොතේ මේ ෂනේ මේ සිතත් පුරාණයේ කියන පරණ මතකයක් කියලා දැක්ක ගමන්ම ඔබට මේ මොහොත හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඔබ හොල්මන් වෙනවා ඇත්තටම. එහෙම කියන්නේ ඔබ හුදකලා වෙනවා. ඒකයි කිව්වේ මේ ශුන්්‍යතාවය කියන්නේ ඔන්න ඕකයි. ශුන්්‍යතාවය කියන්නේ මේ සිතුවිලි වල සත්‍ය දකිනකොට ඒ අතරින් ඔබට හමු වෙන්නේ මේක. මේ ශුන්්‍යතාවය කියන්නේ ඔය බඩු මුට්ටු වල එළියේ තියෙන මොකක්වත් ඒවා දේවල් නැති වෙන ශුන්්‍යතාවයක් නෙමෙයි. මේක ඊටාම ගැඹුරුයි. චේතෝ විමුක්තිය කියන්නේ මිදීම. සිතින් මිදීම. චේතෝ විමුක්තිය කියන්නේ ශුන්්‍යත චේතෝ විමුක්තිය. මේ සිතුවිලි දෙකක් අතර තියෙන ગેප් එක හුදකලාව ඕකයි. ඕක දකින්න සුකර නෑ, ලේසි නෑ. මේකටයි භාවනා කරන්න කට්ටිය. නමුත් ඔය භාවනා කරලා පාවෙනවයි කියනවනම් මොනවා හරි ඒවා කියනවනම් ඒවා මේ බුද්ධ ශාසනයට අයිති නෑ. බුද්ධ කියන්නේ ඔන්න ඔය ෂණේ දකින්න එක. බුද්ධක්ෂණේ කියන්නේ ඕකට. දැන් බුද්ධක්ෂණේ කියන්නේ කොහේ හරි ඉන්න පුජ්‍යලයකටද? නෑ. බුද්ධක්ෂණේ කියන්නේ මේ ෂණේ මේ සිතේ පරමාර්ථ සත්‍ය දකින්න එක. මේ සිතේ පරමාර්ථ සත්‍ය නම් හිස් බව. කිසිවක් නැති බව, කිසිවක්ම නැහැ. හුදකලාව ඒකයි ශුන්්‍යත චේතෝ විමුක්තිය කියන්නේ. විමුක්තිය නම් මිදීමක්. ලෝකයෙන් මිදුණු කෙනා මේ ලෝකේ ජයගත්ත කෙනා සදා අමරණීයයි. ඒක කොහොමද වුනේ? ඇත්ත, සත්‍ය, පරම සත්‍ය මේ කිසිවක් නැහැ. දැන් ඔබට ඉතුරු වෙන්නේ සබහාදහම විතරයි. මේ මොහොතේ මේ දැන් ඔබේ සිතේ හටගන්න
ඔබ හිතන්න ඔබට දැන් මැස්සෙක් ඇහුවත් ওই මැස්සා කියන එක අතීත පෙරමතක ගබඩාවෙන් එන්නේ. මේ මොහොතේ මේ ෂණේ එකක් නෙමෙයි අතීතයටයි අයිති. හිතන හැමදේම අතීතයටයි අයිති. ඔබ අතීතේ කනවා. අතීතේ ජීවත් වෙනවා. ඔබ හිතනවා නෑ මම මේ වර්තමානයේ ඉන්නේ කියලා. නෑ එහෙම එකක් ඔබ ගාව නැහැ. ඔන්න ඕකයි මායාව. ඕකයි සැබෑ ලෝකේ දකින්න හීනේ. ඔබ හීන මවනවා කියන්නේ ඒකයි. ඔබට ඇත්ත යථාර්ථය නම් වර්තමානයේ හම්බ වෙන්නේ නැතිකොට වර්තමානයේ කියලා එකක් නැහැ ඔබට. ඔබ ඕක විශ්වාස කරන්නේ ඔබ දකින්නවා ගහක්. ඔය ගහට අඹ ගහ කිව්වේ කවුද? අඹ ගහ කියන එක ඔබේ පෙරමතකේ. දත්ත ගබඩාවෙන් එන්නේ. දකින හිත දත්ත ගබඩාවෙන් එන්නේ. දත්ත ගබඩාවේ තියෙන්නේ සේරම හැඩතල ඒ හැඩතල වලට දෙන නම් සේරම ගබඩා කරලා තියෙන්නේ අපි. ඒකයි පුංචි දරුවා අවිද්‍යාපච්චා සංඛාරා. පුංචි දරුවා මේ ලෝකෙ එහෙම ගබඩාවක් නැහැ. මේ ලෝකෙට බිහි වෙන ඒ පුංචි දරුවාගේ මතක ගබඩාවක් නැහැ. දත්ත නැහැ. එතකොට එයා දන්නේ නැහැ. ඒක නිසා ලොකු අය කියලා දෙන්න ඕනි. මේක රතු පාට මේක තැඹිලි මේ වචන දානවා, ශබ්ද දානවා. මේ ශබ්දයේ තුලිනුයි ඇත්තටම මේ සංඥා මේ ඇතුළට දාලා තියෙන්නේ නාමය කියන එක. නම් කරලා තියෙන ශබ්දෙකනුයි. අම්මා ගාලා අම්මා කියනකොට රූපයක්ම වෙනවා. දැන් රූපයක් ආවේ කොහෙන්ද? ශබ්දයක් නෙන්නේ. දැන් ශබ්ද තැටිගත වෙනවා. අර අපි සින්දු රෙකෝඩ් කරන්නේ. අන්නේ විදිහට ශබ්ද තැටිගත වෙනවා. මේ අපි කතා කරන මේ පෙරමතකය කියන තැන ශබ්ද ගබඩාවක් තියෙන්නේ. නාමයේ තියෙන. නාමයේ කියන්නේ රූපයක් ආවේ කොහෙන්ද? දැන් ඔබ අම්මා කිව්වම අම්මා පේන්නේ කොහොමද ඔබට? ඔබට නම කියනකොට පිච්චමල කියනකොට පිච්චමල මැවෙන්නේ කොහොමද? රූපයක් මේ හිතේ ආවේ කොහෙන්ද? දැන් S2 පියාගන්න. ඔබ ගිය තැනක් රුවන්වැලිසෑය සිහි කරන්න. ඔබට පේන්නේ නැද්ද? ඔබ ඉන්න ඔෆිස් එක සිහි කරන්න ඔබට පේන්නේ නැද්ද? ඔබට හැමදේම S2 පියාගෙන ඔෆිස් එකේ ඉඳන් ගෙදර සිහි කරලා බලන්න ගේම් ඇවෙන්නේ නැද්ද? රූපය ආවේ කොහෙන්ද? ඔය දත්ත ගබඩාව කොහෙද තියෙන්නේ? ඔබගේ තියෙන දත්ත ගබඩාවට රින් ගන්න ඔබ මනෝමයෙන්ම. රින්ගල ඒක තනි කර සුණු විසුණු කරලා හිස් කරලා බලන්න. ඔබට දත්ත ගබඩාව නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ මේ උත්තරීතර මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරනවා. දැන් මේක කියන්න ලේසි වැඩක්ද කියලා. දැන් ඔබ කියයි මේක කරන්න පුළුවන්ද කියලා. ඔබ බොලද නම් ඔබ බොලද කමින් ඉන්න මත්ති ඔය සල්ලි ටිකක් ඔය බත් ටිකක් කුස පුරවගෙන ඔය මොන හරි ඔය හොඳයි කියන එකක් පිනෝ ඔබ ඉඳලා බැරිලා. ඔය සත්තුත් ඕක කරනවානේ. ඔබ සතෙක්නේ. ඔබ කියන්නේ ඔබ මොකද්ද ඔබගේ ඇති ඵලේ? සත්තුත් ළමයි හදලා වයසට ගිහිල්ලා මැරලා යනවා. ඔබත් ළමයි හදලා වයසට ගිහිල්ලා මැරලා යනවා. මොකද්ද ඔබ දැනගත්තේ? මේ ලෝකේ මොකද්ද උතුම්? ඔබ නිකන් අර එදිනෙදා අර වහල් රටක ඉපදිලා කන්නත් නැති රටක ඉපදිලා ඔබ හැම මේ වේකේම ඔබ නිකන් දවස ගානේ ජීවන අරගලයට අහුවෙලා ඔබ අර සත්තු වගේ ඔය කන එක විතරයි කරන්නේ. කාලා ඔය විඳ ඔය ගෙවල් ටිකක් හදාගෙන ඔය මේක හදාගෙන ඔය අවසානයේ ඔබ පොළොවට පස්සලා යනවා. ඕක සත්තුත් කරනවානේ. ඔය සත්තු කරන දේනේ කරන්නේ. ඔබ සතෙක්නේ. ඔබ මොකෙද්ද? ඔබ මහලොකු ලොකුකම මොකද්ද ඔබේ? කිසිම ලොකුකමක් ඔබේ නැහැ. ඔබගේ තියෙන මෝඩකම උද්දච්චකම විතරයි. ඕකෙන් පළක් නැහැ. සැබෑ යථාර්ථය අවබෝධ කරන්න, පරම සත්‍ය අවබෝධ කරන්න ඔබ මේ මනුස්ස ස්වභාවයෙන් මිදෙනවා. ඔබ එනවා උත්තරීතර තැනකට. ඒක දිව්‍ය ස්වභාවය. ඒ දිව්‍ය ස්වභාවයට එන්නේ මේ සිත ඇතුළෙන්මයි. සිතින් රිංගල යන්න පුළුවන් නම් සිතින් මිදෙන්න. මේක මායා වලල්ලක්. මේ සිත මායා වලල්ලක්. මේ සිත කොටු පවුරක්. මේ සිත බිත්තර කට්ටක්. මේ සිත ලින් ගැට්ටක්. ඇයි එහෙම කියන්නේ? ලිඳේ ඉන්න මැඩියා එළිය ගැන දන්නේ නැහැ. බිත්තර කට්ටේ ඇතුලේ ඉන්න කුකුල් පැටියා එළිය ගැන දන්නේ නැහැ. ඔබ ඔය සිතුවිලි ඇතුලේ කොටු වෙලා ඉන්නේ
පෙර මතක වලින් දත්ත ගබඩාවකට හිර වෙලා ඉන්නේ. ඔබ ඔක ඇතුලේ හිර වෙලා ඉන්න බව ඔබ දන්නේ. ඒ හිර වෙලා ඉන්න තාක් ඔබට ඔකෙන් එළියට එන්න බෑ. සදා අමරණීයත්වයට ඔබ එන්නේ නැහැ. බොරුවක්. සින්දු කීකේ හිටතැයි. කකා බිබී හිටතැයි. එච්චරයි. වෙන දෙයක් වෙන්නේ නැහැ. ඔබ කොටු කරලා තියෙන්නේ ඔබ වටේම ඉන්න අය. දැන් ඔබ කොහොමද මේ කොටුව ගලවන්නේ? කවදද ඔබ ඇස් ඇරෙන්නේ? ඔබ ජීවත් වෙන්න මන්දෙක් වගේ. මැරෙන්නේ තන්දෙක් වගේ. සත්‍ය ඔබට කියලා දෙන්නේ නැහැ කවුරුත්. සත්‍ය ඔබට තේරුම් ගන්න ශක්තියකුත් නැහැ. ඔබ කතා කරනවා මරණින් පස්සේ වෙන දෙයක් ගැන. ඒක ඔබ මරණින් පස්සෙත් ඔය සිතමයි. මේ දැන් ඔබට කරන්න බැරි දේ මැරලා කරන්නම බෑ. වෙන්නේ මේකේ පරම සත්‍ය ඊටත් වැඩිය ගැඹුරුයි. ඔබ හිතයි මේ කළු ගල් වලට හිතන්න බෑ කියලා. නෑ ඔබ කියනවා නම් ඔබට හිතන්න පුළුවන් කියලා මේ ගහටත් හිතන්න පුළුවන්. මේ ගහට දැනෙනවා. තිබහ දැනෙනවා. මේ ගහට බඩකිනි දැනෙනවා. මේ ගහ හුස්ම ගන්නවා. නැත්තම් මේ ගහ පොළොවට පස් වෙනවා. ඔය ගහට වතුර දැම්මේ නැත්තම් මැරෙනවා. ඔබ වතුර බිව්වේ නැත්තම් මැරෙනවා. ඔබ කෑවේ නැත්තම් මැරෙනවා. මේ ගහට ආහාර නැති වුණොත් මැරෙනවා. මොකක්ද ඇති වෙනස? කොහොමද කියන්නේ ඔබ වෙනස් ඔබ හිතනවනේ නෑ ඔබට මේක තේරෙන්නේ නෑ. මේ සබදාමේ සංසිද්ධිය ගලප ගන්න ඔබට ශක්තිය නෑ. ඔබ ඉන්නේ පෙර මතකයේ කියලා ඔබ විශ්වාස කරන්නේ. ඔබ ඉන්නේ අතීතයට අයිති එකක කියලා ඔබ විශ්වාස කරන්නේ. ඔබ අතීතයත් එක්කයි ඉන්නේ. ඔබ මේ මොහොතේ මේ දැන් ඔබේ සිතට එන දේ බලන්න. වතුර නම් වතුර කියන්නේ මොකද්ද? ඔය වතුර කියන සම්මුති නාමය හැදුනේ කොහොමද? දැන් මේක ඇමරිකාවේ ඉන්න මිනිහෙක් කියන්නේ නැහනේ වතුර කියලා. ලංකාවේ එකෙකුට වතුර එනවා. කොහෙන්ද එන්නේ? පෙර මතකයෙන්. දකින දේ හිතන දේ පෙර මතකයක් විතරයි. දත්ත ගබඩාවෙන් එන ඔබ අතීතයේ ජීවත් වෙන්නේ. හැම ෂණෙම ඔබ අතීතයේ ජීවත් වෙන්නේ. ඔබට කවදාවත් වර්තමානයට එන්න බෑ. වර්තමානයට එන්න පුළුවන් සදාතනික මේ පරම සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට විතරයි. ඔහුට මේ ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඔහු ලෝකෙන් මිදෙනවා. ඔහුට මරණයක් කියලා කතාවක් නැහැ. මේ ෂනේ මේ මොහොතේ සත්‍ය දකින මරණය කියන්නේ පෙරමතකයක්. ඔබේ දත්ත ගබඩාවට දාලා තවත් එක් දත්තයක්. මෙන්න මරණයක් කියලා. මරණය කියන්නේ නාමයක් විතරයි. ওই නාමය හැදුවේ සම්මුති ලෝකෙමයි. ශරීරයක් පොළවට පස් වෙන එක මරණයක් වෙන්නේ නැහැ. එහෙනම් ගහ පොළවට පස් වෙන එකත් මරණයක් වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඒක මේ සිතුවිලි මායාවේ කතාවක්. එහෙම දෙයක් නැහැ. මේ මොහොතේ මේ ෂනේ මේ දැන් ඔබ අතීතේ නෙමෙයි නං ඉන්නේ. අන්න ඒක ඔප්පු කරන්න ඔබේ හිතට. ඔබ මරණය එතනින් ජය ගන්නවා. හැබැයි ඒක ලේසි නෑ. ඒකට ඔබට ප්‍රතිපදාවක් ඕනි. මේ සිත වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා. මේක තමයි චිත්ත වීති කියලා බුදුන් වහන්සේ චිත්ත නියාමයේ කියලා පෙන්නන්නේ. බීජ නියාමයේ කියන්නේ ගාකින් ඇටයකින් ලොකු වෘක්ෂයක් හැදෙන්නේ කොහොමද? ඔබ බලන්න කොස් ඇටේ කොයිතරම් පොඩිද? නමුත් වෘක්ෂය බලන්න අඩි 100ක් උසයි. දැන් මේ බීජ නියාමයේ කාටද ඔප්පු කරන්න පුළුවන්? මේ ලෝකයේ මේ බීජයේ මෙන්න මේ බීජ නියාමයේ මෙන්න මේකයි මේ බීජ පොළවේ තියෙන ඕජාව උරලා මේ කොස් ඇටේ මේ වගේ වෘක්ෂයක් කරනවා කියන මේ බීජ නියාමයේ දැන් ඔබේ සිතේ තියෙනවා මෙහෙම පුරාණේ කන නියාමයක්. චිත්ත නියාමයකට කියන්නේ. දැන් ඔබ ඔබේ චිත්ත නියාමයේ ඔප්පු කරන්න. මේ හැම මොහොතෙම එන්නේ පුරාණෙම. පෙර මතකයේ තියෙන්නේ. පුංචි දරුවට මේක නැහැ. පුංචි දරුවා මව් කුසෙන් එනකොට කිසි දෙයක් දන්නේ අන්න සුද්ධාත්මේ. අන්න ප්‍රභාස්වර සිත. ඒ දරුවා සම්මනල්ලු අල්ලනවා. හරි සැහැල්ලුයි. ඒ දරුවාට නැහැ ඔය මේ වටින දේවල් මැණික් ගලක් අහුනොත් පොලේ ගහලා දුවන්න පුළුවන්. අන්න සැහැල්ලුයි. අන්න සුද්ධාත්මේ. අන්න සබදාම්. ඒ සබදාම්. එතනට යන්නේ රහතන් වහන්සේ. අවසානයේ මේ මිනිස්සු විසින් මේ දාපු මේ රෙකෝඩ් තැටි ටික දත්ත ගබඩාව හිස් කළොත් චීනාසව රහතන් වහන්සේ බවට පත් වෙනවා. කෙලස් කියන්නේ ආසාව කියන්නේ තණ්හාව කියන්නේ ඉරිසියාව කියන්නේ වෛරය කියන්නේ ද්වේෂය කියන්නේ සේරම මෙන්න මේ සිතේ කතාවක්.
ඔක්කොම ඔය ගැජමැටික් එක ඇතුලෙන් එන්නේ. ඔය සිතෙන් එන්නේ. ඔක ගැජමැටික් තමයි. ඔක මැජික් එකක්. මායාවක්. මාරූප මංච විඥානං කියලා සිත පෙන්නුවේ ඒකයි. මාරූප මංච විඥානං කිව්වට වැඩක් නෑ. මොකද්ද මේ මායාව මැජික් එක කියලා දන්නේ නෑ. සිත කියන්නේ මැජික් එකක්. සිතේ මැජික් එක අවබෝධ කරගන්න ඔබට ඔය තියෙන ලෝභය මොකද්ද කියලා දැනේ. ඔබගේ ඔය තියෙන මොකද්ද ඔය ආසාව, ද්වේෂය, රාගය, ද්වේෂය, මෝහය මොකද්ද මේ කෙලෙස් කොහොමද අටගත්තේ? පරණ දෙයකට ඇයි මේ ආස කරන්නේ? ඔබට එනේන මේ හැම දකින්න දෙයකම තියෙන පෙර මතකයක් න ะ. ඔබ මේ පරණ දෙයකටයි ආස කරන්නේ. පරණ දේ ඒක ගිය දෙයක්, පරණ එකක්. ඇවිල්ලා ගියා ඉවරයි. දැන් ඔබ ඊගාව සිත හිතන්න. දැන් මේ සිත ගිහින් ඉවරයි කියන්නකෝ. හරි ඊගාව සිත හිතන්නකෝ. දැන් ඔබ වතුර දැක්ක වතුර නෑ. දැන් ඊගාවට ඔබ මොකද කරන්නේ? දැන් ඒ සිත මොකද්ද එතකොට? ඒකත් පෙර මතකෙන් එන්නේ. ඔබ කිව්වොත් ඒක ගෑස් එක කියලා. ඒ ගෑස් එක කියන්නේ පෙර මතකෙන් ආපු එකක්. ඔය ඔක්කොම දත්ත ගබඩාවෙන් සිත් හැදෙන්නේ. සිත් හැදෙන ක්‍රමයක් තියෙනවා. මේ සිතක් උපදින්න නැතුව ඔබට ඉන්න පුළුවන්ද? අන්න ඔබ මහා වීර වෙනවා. යෝබන්තේ විදුත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා. ඔන්න ඔතන්ට ඔබ එනවා. ඔබට පුළුවන් නම් ඔබේ සිත් පාලනය කරන්න. ඔබට පුළුවන් නම් ඔක්කොම ඔය බොරු කියන එක ඔබ ඔප්පු කරන්න. මජ්ජේ සූත්‍රය ඔබට හම්බ වෙනවා. මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඔය මැද ඔය මිනිස්සු හිතන් ඉන්න එකක් නෙමෙයි. මේ සිත ඇතුලේ තියෙන්නේ. එක්ෂණික ඒ සිත හටගන්න තැන තියෙනවා මැදක්. අතීත රෙකෝඩ් ගබඩාව නිහිස්විච්ච ගමම ඔබට එනවා මධ්‍ය ලක්ෂේන. මැද විතරක් ඉන්න කෙනාට අන්ත දෙක නැති වෙනකොට ශක්තියක් හම්බ වෙන්නේ හැදෙන්නේ සිතුවිලි ශක්තිය උපදින්නේ. සිතුවිලි ශක්තිය මිදෙනකොටම ඔබ ලෝකෙන් මිදෙනවා. ඔබ අමරණීය වෙනවා. ඔන්න ඔතනයි තියෙන්නේ රහස. ඕකයි තියෙන්නේ පරම සත්‍ය. මේ පරම සත්‍ය ඊටාම ගැඹීරයි. මේක තමයි සියලු මුනිවරු ලෝකෙට එලි කරන්නේ. මේ පරම සත්‍ය සියලු මුනිවරු ලෝකෙට එලි කරනවා. නමුත් ඒක අල්ලගන්න ශක්තිය තියෙන මිනිස්සු නැහැ. බොහොම අඩුයි. බුදුහාමුදුරුවෝ කියනවා මහ පොළොවේ පස්ද වැඩි ආනන්ද මේ නියපොත්තට ආපු පස් ටිකද වැඩි. මේ නියපොත්තට ආපු පස් ටික වගේ මේ මහ පොළොවේ මිනිස්සු හිටියට මේක අවබෝධ කරන්නේ නැහැ. නමුත් මේ නියපොත්තට ආපු පස් ටික වගේ බොහොම ටිකක් මේක තේරුම් ගන්නවා. අන්නේ අය සුද්ධාත්මේ බවට පත් වෙනවා. මේ කෙලෙස් නැති කළා සුද්ධ తත්වේ සුද්ධ කළා දානවා. එතකොට කෙලෙස් වලින් මිදුණු කෙනා සුද්ධ ස්වභාවයකට සුද්ධාත්මයට එහෙම නැත්නම් සදා අමරණීයත්වයට පත් වෙනවා. සදා අමරණීයත්වයට මරණෙකුත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි. මරණෙත් පෙර මතකයෙන් එන්නේ. මරණය කියන සිතුවිල්ලට ඔබට දුක ඇති වෙනවා. ඔක සිතක්. ඔක එහෙම දෙයක් බාහිර නැහැ. ඔක සිතක්. ওই සිතත් පෙර මතකයෙන් තියෙන්නේ. ඔක සමතික්‍රමණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට මරණයක් නැහැ. ඕ මිනිස්සු ගාව එක එක්කෙනා හිතයි ඔබට නැහැ. එහෙම දෙයක් ওই සිතේ මේක මහා ගැඹීරයි. මීට වැඩිය ගැඹීර කතාවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඔබට මේ ලෝකයෙන් හොයන්න පුළුවන් ගැඹීරම කතාව මේක. ඒක නිසා මේක තියාගෙන එක එක විදිහට හංගගෙන එක එක විදිහට ආගම් හදාගෙන පොත් ලියාගෙන දැඟලුවට වැඩක් නැහැ. ඔය වටේ ගියාට අර බල්ලා නැට්ට අල්ලන්න වගේ වටේ යනවා. එච්චරයි. කවදාවත් අමරණීය වෙන්නේ නැහැ කවුරුත්. අමරණීය වෙන්නේ මෙන්න මේක අවබෝධ වෙනවා. හැබැයි මේකට තමයි ඔය පොත්වලම පිටින් තියෙනවා. අසල්වාසීන්ට ප්‍රේම කරන්න මහා මෛත්‍රිය මේ ඔක්කොම වටේ තියෙන අයිසිං දදා කියනවා කේක් එක. කේක් එක අයිසිං දැම්මට අයිසිං කියන්නේ කේක් නෙමෙයි. වටේ තියෙනවා කියුවට වැඩක් නැහැ. පොත් 1000 ලිව්වත් වැඩක් නැහැ. සත්‍යයට එක වචනයයි තියෙන්නේ. පරම සත්‍ය. පරම සත්‍ය නැති කෙනා සතෙක්මයි. මිනිස්සයා කියන්නේ දිව්‍ය ස්වභාවය නෙමෙයි. මනුස්ස ස්වභාවය වෙනයි දිව්‍ය ස්වභාවය වෙනයි. දිව්‍ය ස්වභාවය ওই සිත ඇතුලේ තියෙනවා. හැම මිනිස්සෙක්ගේම හිතේ දිව්‍ය ස්වභාවය තියෙනවා. හැම මිනිස්සෙක්ම දේවත්වයට පත් වෙන්න පුළුවන්.
හැබැයි එයාට මේ ආගම් වලින්ම වහලා අන්තිම ආගම් වලින්ම කියන දේවත්වයට තියෙනවා කියලා. ඒකෙන්ම වහලා ඒකෙන්ම පෙන්නන්නේ බූරුව පැක්කෙක් ගහනවා වගේ කොලේ අනිත් පැත්තට ගහනවා. එක්කෙනෙක්වත් දේවත්වයටපත් වෙන්නේ නැහැ. උන් ඒ නම කියනවා. එච්චරයි. මේක පරම සත්‍ය අවබෝධ කරන්න ඕනේ. මේක මැරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්නකොටයි වෙන්නේ. මේක සත්තුන්ට කරන්න බෑ. මේකට මනුස්සාත්මයම ලැබෙන්න ඕනේ. ඒකයි දෙවියන්ට සුගතිය මනුස්ස ලෝකෙ වෙන්නේ. දේව කියන්නේ මේකෙන් පස්සේ හම්බෙන එක. නමුත් ඒ දේවතන්ට එන්න බෑ මනුස්ස ස්වභාවය නැතුව. ඔන්න ඕකයි රහස. ඔන්න ඕකයි මනුස්සාත්මේ සුගතිය වෙන්නේ. ඒකයි දෙවියන්ට සුගතිය වෙන්නේ. මේ ධර්මයේ බුද්ධ ධර්මයේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා එක අබෑටයක් කාටවත් එක ඉන්දි කට්ටක් ගහන්න බෑ වෙනින් දෙයක් කියලා. ඒ තරම්ම පිරිසුදුවට තියෙනවා මේ ධර්මයේ. කොහොමද මෙතනට එන්නේ කියලා. හැබැයි මේකක්වත් දන්නේ නැතුව නිවන් දකින්න බෑ. නිවන කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. නිවන කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. ඔය නිවන කියන තැනට ඔක්කොම පල්ලෙහැන් ඉන්නේ ඔය ආගම්වල කතාවල. නිවන කියන්නේ ආගමක් නෙමෙයි කිව්වේ ඒකයි. නිවන ආගමකට අයිති නෑ. අරව ආගම් වලින් කියවෙනවා. නිවන ආගමකට කියන්න බෑ. ඒක වෙනම කතාවක්. එතනට එන්න නම් මේ ටික එන්න ඕනේ අවබෝධ කරගෙන. ඊට පස්සේ පුළුවනි එයාට දේව ස්වභාවයෙන් ගිහිලා බ්‍රහ්ම ස්වභාවයෙන් ගිහිලා නිවනට එන්න. නිවනට එන එක ලේසි නෑ. එතනට යන්නයි අපි කතා කරන්නේ. ඊට පස්සේ මෙයා සදා අමරණීය නෙමෙයි. සදා අමරණීයත්වෙනුත් එහාට යනවා. ඊටත් එහා දෙයක් තියෙනවා. ඒක ඔබ දන්නේ නැහැ. ඔබ හිතනවා සදා අමරණීයත්වයේ සියල්ල ඉවරයි කියලා නෑ. ඔබට වෙන දේ ඔබත් දන්නේ නැහැ. බ්‍රක බක්මයා ඔක කියනවා. බ්‍රක බක්මයා බුදුන් වහන්සේ පහදලා දෙනවා. ඔය සදා අමරණීයත්වයේ නෙමෙයි කිය. ඕක සදා අමරණීයත්වයේ කියලා කිව්වට ඔයිට එහා දෙයක් තියෙන බව උන්වහන්සේ පෙන්නනවා. අන්න නිර්වාණි නිබ්බාන කියන එක එනවා. නිබ්බාන කියන එක අමරණීයත්වයේ නෙමෙයි. මේක පටලවලා තියෙන්නේ දැන්. මේ ලෝකේ කොච්චර දියුණුයි කිව්වත් ඔය බාහිර බඩු මුට්ටු වලින් දකින්න දියුණුව නෙමෙයි ඒක බොලදකම. හරිනියම් පණුව වගේ. ඒක නිසා මේ නරපණුව කියලා කියත හැකි මේ මිනිස්සුන්ට. මුන් පණුව වගේ. දඟලනවා. දෙකට කැඩිච්ච පණුව වගේ. පොඩි සැපක් පස්සේ දුවනවා. ඕවා සැප නෙමෙයි. සැප තාම ඔබ දැකලා නැහැ. සැප තියෙන්නේ බඩු මුට්ටු වල නෙමෙයි. සැප තියෙන්නේ මුදල් වල නෙමෙයි. ඒවා ඔක්කොම අභිභවා යන්න ඕනි ඔබ. මනස සමතික්‍රමණය කරන්න ඕනි. ඔබ මරණය කියන එකක් ඔබට නැහැ. ඔබ එතනට ගියොත් ඔය බිල් ක්‍රේස්නේ ලෝකේ ඉන්න ලොකුම ධනවතා මරණ බයෙන් නෙමෙයිද කියන්නේ ඉන්නේ. ඌ ඉන්නේත් මරණ බයෙන්. ඔය ලෝකෙ ඔයිට වැඩිය ධනවතෙක් නැහැනේ. ඉතින් මිනිහා මරණ බයෙන් ඉන්නවනේ මොකද්ද මිනිහාගේ ඇති ධනෙ? ඌට මුකුත් නැහැ කියලා ඌ දන්නවා. ඇත්තටම මේ ලෝකේ උතුම්ම ධනය මුදල් නෙමෙයි. මෙන්න මේක. මැරෙන්නේ නැති කෙනෙක් හම්බෙනවා. මැරෙනකම් මිනිස්සු ඉන්නේ බයෙන්. සත්තු ඉන්නේ බයෙන්. ඔය ගහේ ඉන්න කුරුල්ලා ඉන්නේ බීතියේ නෙවෙයි සද්දයක් ආවත් බෑ. එයා බය බයේ ජීවත් වෙන්නේ. මිනිස්සුත් බයේ ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ සත්තුන්ගේ වෙනස මොකක්ද? මිනිස්සු ඉන්නේ මර බයෙන්. සත්තු ඉන්නේත් මර බයෙන්. නමුත් මේක අවබෝධ කරපු කෙනා ඒක නෙමෙයි මර බය නෑ. එයා විතරයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. එතනට එන්න ලේසි නෑ. සල්ලි කොච්චර තිබ්බත් එතනට එන්න බෑ. ඒක වෙන්නේ නෑ. ඒක එන්නේ අනිත් පැත්තෙන්. ඒකයි මේක පටිසෝතගාමි ප්‍රතිපදා කියන්නේ. අනුසෝතගාමි ප්‍රතිපදා කියන්නේ ගඟ ගලන අතට යන මිනිස්සු. ගඟ ගලන අතට යන්න ලේසි. නමුත් උඩුගම්බලා පීනන්න අමාරුයි. අන්න පටිසෝතගාමි ප්‍රතිපදාවක් තුලින් විතරයි සදා අමරණීයත්වයට එහා ගිය නිබ්බාන කියන තැනට එන්නේ. ඒකයි ගාම්භීර. ඒකයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. බිල් ක්‍රේස් ශ්‍රේෂ්ඨ නෑ. ඌ ඉන්නේ මරණ බය.
මේකයි ශ්‍රේෂ්ඨ කියලා බිල් ග්‍රේස් දන්නවා. නමුත් එයා ප්‍රමාදයි. අපිට පුංචි කාලයයි හම්බෙලා තියෙන්නේ. අවුරුදු 50යි 60යි 70යි අපිට ජීවත් වෙන්න පුළුවන්. ওই පුංචි කාලේ මදි මේක අවබෝධ කරගන්න. ඔන්න ඕකයි ප්‍රශ්නේ. අපිට හම්බෙලා තියෙන මේ පොඩි කාලයට මේක අවබෝධ කරන්න මදි වෙලා තියෙනවා. සමහරු භාගයට අවබෝධ කරනකොට මැරිලා යනවා. සමහරු එක්තරා ප්‍රමාණයකට මේක එනවා. අතරමඟ මිය යනවා. ඉතින් ඔවුන්ට ඉතුරු වෙන්නේ දේවත්වයේ විතරයි. ඔවුන්ට ඉන්හාට යන්න බෑ. ඒක මැරිලා යන්න පුළුවන් කතාවක් නෙමෙයි. මනුස්ස ආත්මයක්ම ලබන්න ඕනේ. ඒකයි කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න තරම් බොහෝම මේ මනුස්ස මේ වගේ අවබෝධයක් තියෙන මනුස්ස ආත්මයක් ලැබෙන්නේ කල්ප ගානකට කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. කල්ප කෝටි ගණන් ගත වෙනවා මේක අවබෝධ නොවි. මේ ශක්තිය මේ ලෝකේ තියෙනවා. ඔය ඕගොල්ලෝගේ ඔය හිතවල තියෙනක ඕගලන්ට අයිති එකක් නෙමෙයි. ඔබේ හිතේ තියෙන ඔය මමේ කියන ඔය විඥානේ ඔබට අයිති නෑ. ඕක සබාධාමේ තියෙන්නේ. ඔබ ඒකට ෆ්‍රීකවන්ස් කරනවා. අර channel අල්ලන්නේ. අන්න ඒ වගේ ඔබේ මීටරේ ඔබ සකස් කරනවා. ඔබ ඇතුලෙන් මේක මේ කෝඩිනේට් කරනවා. මේ සංඛ්‍යාතය අල්ලනවා. ඊට පස්සේ ඔබ කියනවා මේ මම කියලා නෑ ඔය විඥානේ ඔබට අයිති නෑ එළියේ තියෙන්නේ. මේ විශ්වය තුල ඔබ වගේ විඥාන ධාතු කෝටි ගාණක් එහෙමනම් තියෙනවා. ඒක ඔබ ෆ්‍රීකවන්ස් කරලා ඔබ මම කියන්නේ යනවා. ඒක හරියන්නේ නැහැ. ඒක සබාධාම තුල තියෙන එකක්. ඔබ ඕකට නමක් දානවා. මේ ආත්මය තුල ඔබ දුන්නු නාමයේ බාහිර මිනිස්සුන්ගෙන් දීපු එකක්. සම්මුතියක්. ඒ නාමය ඔබ හිතන ওই රූපේ කියලා. ඕක නෑ. ඔබ ගිය ආත්මේ කවුද? ඔබ ලබන ආත්මේ කවුද? ඔය නාමෙද? නෑ. ඔය මිනිස්සු දාපු නම් රූපේට නාමයක් ගැට ගහලා ඔය ගෙනියන්නේ කරත්තේ ඇදගෙන යන්නේ. ඕකත් ඔය අවුරුදු 50ට ශරීර කූඩුව පොළොවට පස් වෙනකම් විතරයි. ඕක තුල මුකුත් නැහැ. හිස් කරත්තයක් ඇදගෙන යන ගොන්නාම්බෙක් ඉන්නවා. එච්චරයි. එච්චරයි අවසානයේ ඉතුරු වෙන්නේ. මේක අවබෝධ කරගන්න. මේ ඔබට ආйти නැති විඥානයක් ඔබ මමයි කියාගෙන යනවා. මේ විශ්ව ශක්තියක් තියෙනවා එළියේ. ඒ විශ්ව ශක්තිය ඔබ ඔය කතා කරන්නේ ඔබ නෙමෙයි. ඔය එළියේ තියෙන සබාධාම තියෙන ශක්තිය. ඔය ශබ්ද පිට වෙන්නේ ඔය වායුවේ. ඔය සිතුවිල්ලෙන් තමයි ඔයකට ශක්තිය එන්නේ. ඒ සිතුවිල්ලෙන් එන වායුව ඇතුලෙන් ආවේ නැත්නම් ඔබට බෑ වචන පිට කරන්න. ඒකයි හුස්ම ගන්න තැන උපත පෙන්වන්නේ. හුස්ම නවතින තැන මරණය පෙන්වන්නේ. ඇයි ඔය වායුව ඇතුලට ආවේ නැත්නම් ඔබට වචන පිට කරන්න බෑ. එහෙනම් කතාව නවතිනවා. ඔබ හුස්ම ගන්න ඕනි කතා කරන්න. දන්නවද ඔබ ඒක? දන්නවද ඔබ හුස්ම ගත්තේ නැත්නම් කතාවත් ඉවරයි කියලා? ඔබ හුස්ම ගත්තේ නැත්නම් කතා කරන්න බෑ ඔබට. ඔය හුස්ම ගන්න වායුවෙන් තමයි ඔය පිට වෙනකොට ශබ්ද එන්නේ. දැන් ඔබේ කට වැහෙනවා මේ ඇත්ත දැනගත්තොත්. මොකද්ද මේ වෙන්නේ කියලා? මැෂින් එකක් තියෙනවා වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා. ඕක අවබෝධ කරගත්ත කෙනා දන්නවා මේක ඇතුලේ තව රහසක් තියෙනවා. මේක ඇතුලේ ශක්තියක් උපදිනවා. ඒක ඔබට අයිතිත් නෑ. ඒක සිස්ටම් එකෙන් තියෙන්නේ. ඒක තමයි ජෙනරේට් වෙනවා කියලා පෙන්වන ටර්බයින් එක. විඥාන ශක්තියයි මේක විද්‍යුත් උත්පාදනය කරන විදුලි බලාගාරයේ කතාවම වෙනවා ඇතුලේ. මේ පුංචි මේ මැග්නැටික් එක ඇතුලේ. නමුත් මේකේ උපදින ශක්තිය අවසානයේ සබහාදහමයි විඥානෙමයි. මේක හරි ගැඹුරුයි. කොයිතරම් ගැඹුරුද කියලා කිව්වොත් හිතන්න බෑ. හිතන්න බෑ. මිනිස්සුන්ට මනසට ගන්න බෑ. මනසට ගෝචර නැහැ. මේක ගැඹුරුයි. ඒ තරම්ම ගැඹුරුයි. ඒක ඇත්ත. නමුත් මේක ඔබ යම් දවසක මේ මොකද්ද මේ සත්‍ය කිය හැමෝම හොයනවානේ. හැමෝම හොයනවා. ඔය ඉන්න ඔය පූජකයෝද ඔය ඉන්න භික්ෂුන් වහන්සේලාද ඔය නම් දාගත්තට ඔක්කොම කරන්නේ ඔය රෙද්දක් ඇඳගෙන ඕක හොයන එක. රෙද්දක් ඇඳලා ගැන්සි ගහලා ඕක හොයන එක කරන්නේ. ඕක සරල භාෂාවෙන් ඕකනේ කරන්නේ. ආගම් අදාගෙන. නමුත් ඕක ඔයගොල්ලන්ට හම්බ වෙනවද? ඇයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැත්තේ? මොලේ බොළඳයි. බොළඳ වලට අහුවෙලා රැවටුනොත් ඕක අහුවෙන්නේ නැහැ. මේක මහා ගැඹීරයි. ඒකයි මේ ලෝකේ ලේසි නෑ බුදු කෙනෙක් එම පහළ වෙන්නෙත් නෑ. මේක අවබෝධ කරගත්ත කෙනාටයි බුද්ධ කියන්නේ.
ඒකට නමක් ඒකේ සම්මුතියෙන් පනවගෙන. නමුත් බුද්ධ කියන්නේ මේ විශ්වයේම තියෙන ශක්ති ස්වභාවය. මෙන්න මේ ෂනේ මේ මොහොතේ මේ දැන් ඔබට එන ඒ සිත දකින්න ඒක තියෙන පෙරමතකේ. ඔබ දැක්කේ මොකද්ද? වළඳක්ද? වළඳ කිව්වේ මොකද්ද? පෙරමතකයක්. ඔබට එන සද්දේ ඉන්නේ මොකේද? කුරුල්ලේද? ඒක බට්ටිච්චේද? ඒක පෙරමතකයක්. ඒ හැම වචනයක්ම පෙර රෙකෝඩ් එකෙන් එන්නේ. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කිව්වේ. මේ අවිද්‍යාව කියන්නේ මෝහය, නොදන්නකම. නොදන්නකම තමයි අවිද්‍යාව. විද්‍යාව කියන්නේ දැනගන්න එක. අවිද්‍යාව කියන්නේ නොදන්න නිසායි මේ මිනිස්සු පුංචි දරුවට කවාගෙන යනවා දත්ත. දැන් මේ පුංචි දරුවා නොදන්න කෙනා. නොදන්න කෙනා කියන්නේ සුද්ධාත්ම. සුද්ධාත්මෙන් මේක වහනවා. වැවුවා මොකද වෙන්නේ? මෙයාට කෙලස් වෙනවා. කෙලස් තියෙනවා දැන් මෙයා ලොකු වෙනකොට. ඔක මගේ මේ මගේ රූපේ කන්නඩි ගිහින් බලන්නේ අම්මා කියන්නේ පුතේ මේ අක්කා පුතේ මේ මල්ලි පුතේ මේ මම මේ අම්මා පුතේ මේ තාත්තා වන්න රූප ටික පෙන්නනවා. අන්තිම පොඩි එකා ගිහින් කන්නඩියෙන් බලනවා. ඒ අම්මා ඒ තාත්තා අර අක්කා මේ රූපේ මගේ. ඔන්න ගැට ගැහුවා. ඔහොම තමයි ඔක යන්නේ. ඊට පස්සේ අනිත් ඒවා ගැට ගන්නවා. මේ තැඹිලි පාට මේ රතු පාට මේ හැඩතල අරවා මේවා ඔක්කොම දානවා. අන්තිමටම ලොකු ස්ටොක් එකක් දානවා පැක් එකක්. ගැහුවාම මතක ගබඩාවක් තියෙනවා. දැන් මෙයාට පුළුවන් ජීවත් වෙන්න. දැන් බලන්න කොමා වුණු රෝගියෙක්. ඔබ දන්නවා කොමා අවස්ථාවට එනවා මේ රෝගීන්. අවසානයේදී කොමා වුණාට පස්සේ මතකේ නැහැ. දත්ත ගබඩාව නැහැ. දැන් මොකද වෙන්නේ? ජීවිත කාලෙම මෙයාට අතීතයක් නැහැ. අන්න දැන් කොමා ලෙඩේ කියන්නේ ඕක. ඔය කොමා වෙනවා කියන්නේ ඕක. දත්ත ගබඩාව මැකෙනවා. දත්ත ගබඩාව මැකුණාම මෙයා අම්මා අඳුරන්නේ නැහැ. මෙයා තාත්තා අඳුරන්නේ නැහැ. ඇයි ඒ? එහෙම දත්තයක් නැහැ. දැන් කොමා කියලා ලෙඩකුත් දානවා. නෑ ඔය මේ සිස්ටම් එක අඳුනගත්තොත් ඔය ලෙඩ මුකුත් නෑ. ඔක්කොම ලෙඩ දිලිහිලා යනවා. මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම ඉන්ජෙක්ෂන් එකක් ගහලා සී නැති කරනකොටම ඔබ මැරිලා උපදිනවා. ඔබ දන්නේ ඔය මරණය පනවනවා නම් එතනක් තියෙනවා. ඇත්තටම කියනවා නම් වැඩි ඕනේ ඔබ ගැඹුරු නින්දට යනවානේ. ඔබ නැකිටලායි වෙලා බලන්න. ඔබ මැරිලා උපදිනවා. ඔබ දන්නේ මේ සිතේ දත්ත ගබඩාවෙන් අයින්ට වෙලා තිබ්බොත් විතරයි සුවයක් තියෙන්නේ. ඒකයි ඔබට ගැඹුරු නින්ද සුවයක් තියෙන්නේ. ඒක නිසා ඔබ හැමදාම නිදි ගන්න යනවා. ඔය සුවේ හොයන්න. ඔය සුවේ හොයන්න ඔබ යන්නේ. ඕකමයි සුද්ධාත්මේ. අවසානයේ ඔබ මැරිලා හොයන්නේ ඔය ගැඹුරු නින්දින්ද සුවේම තමයි. සුද්ධාත්මේ. ඕක තියෙන්නේ මොකද්ද? මතක ගබඩාවෙන් අපිව ගිනි තියලා තියෙන්නේ. මතක ගබඩාව ගින්නක්. ඒක නිසා ගින්න නිවීම නිවන වෙන්නේ. මේ හැම එකකම සම්බන්ධයක් තියෙනවා කතාව කරනකොට. කොහොමද මේ නිවීම කියන වචනේ ආවේ? නිවන කියන වචනේ හැදුනේ කොහොමද? මේකේ තියෙනවා නිවියෑමක්. ඒක නිසායි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි තෙලුත් ඉවරනම්, තිරත් ඉවරනම්, දැල්ලත් නැත්තම් ආලෝකයේ කොහෙද ගියේ? ගිය තැනක් හොයන්න පුළුවන්ද? ආලෝකයක් තියෙන්නේ තිරයි තෙලුයි තියෙනකම් විතරයි. ඒ පහන උපමා කළේ මේ පුංචි දේවල් මේ ගැඹුරු වැඩි නිසා බුදුහාමුදුරු උපමා වලින්මයි මේවා කියන්නේ. මේ ධර්මයේ සම්පූර්ණම උපමා වලින් පැහැදිලි කරලා තියෙන්නේ. වචන වලින් නෙමෙයි, භාෂාවෙන් නෙමෙයි, උපමා වලින්. ඒකට හේතුව මේ ලුණු රස ගැන කියන්න වෙන්නේ. ලුණු කාලා නැති එවුන්ට. ලුණු කාපු නැති කෙනෙකුට ලුණු රස ගැන කොච්චර කිව්වත් තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ. අන්තිමට මොකද්ද කියන්න වෙන්නේ? උපමා වලින්. ඒක නිසායි මේ නිවන කියන්නත් උපමාව පාවිච්චි කරන්නේ. මේ අමරණීයත්වයේ නිවන නිබ්බාන මේ සේරම උපමා පාවිච්චි කළ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා වචන වලින් කියන්න බෑ මේක. ඇයි සිතුවිල්ල හැදිලා තියෙනෙත් මායාවෙන්. ওই සිතුවිල්ල හැදිලා තියෙන හැම වචනයක්ම පෙර මතකයෙන් එන්නේ. පෙර දත්ත ගබඩාවෙන් එන්නේ. ඒකම බොරුවක්. ඒකයි ගැටලුව තියෙන්නේ. බොරුවෙන් කොහොමද බොරුවක් කියන්නේ? දැන් බොරු වචනකින් බොරුවක් කොහොමද ඔප්පු කරන්නේ? කවදාවත් මේ සිතට ඒකයි මේක පෙන්වන්න බැරි. මේක ගැඹුරුයි. ඒ තරම්ම ගැඹුරුයි. මේ සිත මේ භාෂාව බොරුවක් නම් භාෂාවෙන් කොහොමද භාෂාව කතා කරන්නේ? භාෂාවේ ඇත්ත හොයන්න කොහොමද භාෂාව බොරුවක් නම්? භාෂාවම බොරුවක්, මායාවක්. මේක හරි සංකීර්ණයි. හරිම ගැඹුරුයි. නමුත් මේක ටික ලියා ගන්න ඕනේ නූල් බෝලයක්. ඒක පොඩ ලියා ගන්න ඕනේ නූල් බෝලයක්. කවදා හෝ දවසක ඔබ මේ නූල් බෝලේ සම්පූර්ණයෙන් ලිහෙනවා.
අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා පජ තන්තං කුච්චම ගෝතෝ මී කෝයිමං විජටේ ජටා. ස්වාමීනි, ඇතුළතත් අවුල් පිටතත් අවුල්, මේ මහා ප්‍රජාවම ගැටෙන් ගැටහෙට ගැට ගැසමින් යනවා. කවුද ස්වාමීනි මේ ගැට ටික ලියන්නේ? අන්න බුදුන් වහන්සේ උත්තර දෙනවා. සීලේ පටිච්චාය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විජටේ ජටා. අන්න එයා මේක ලියනවා. එයා මේක ලියනවා. මේ අන්ත දෙක ලියපු කෙනා මේක ලියනවා. මේ මහා ගාම්භීර පරම සත්‍ය මෙතන තියෙනවා. මේක ආගමකට අයිති නෑ. මේ ලෝක සබහා දාම ධර්මතාවේ දේශනා කරන්නේ. ඒක කිසිම මේ ආගම් මිනිස්සු හදාගෙන කොටි හදාගෙන පාට හදාගෙන පෙරහැරවල පිස්සු කෙල පිස්සු යන රිලව් ටිකක් වගේ. කැලේ ඉන්න රිලව්ත් යනවා පෙළෙලිට. උන් ගස් උඩ යන්නේ එකිනෙකා එකපාස්සේ වඳුරු ටිකක් යන්නේ පෙළියට. මේ මිනිස්සුත් යන්නේ රිලව් වගේම තමයි. ඕකේ කිසි වෙනසක් නැහැ. රිලා වැඩ. සත්තු කරන දේවල්. මේක එහෙම එකක් නෙමෙයි. මේක ආගමක් නෙමෙයි. ඔය සත්තුන්ගෙන් ඇහුවත් උන්ටත් ආගමක් තියෙනවා. හොඳට බලන්න. හොඳට බලන්න ඔය හැම සතෙක්ගෙම තියෙනවා මහා නායකයෙක් ඉන්නවා. උගේ පස්සේ යන්නේ ගෝලයෝ. ඒ කියන්නේ එකෙක් කියන එක අනිත් ඒවා විශ්වාස කරනවා. ඒ කියන්නේ එතන දෘෂ්ටියක් ආගමක් තියෙනවා. රිලා රෑනකට ආගමක් තියෙනවා. ඔය මනුස්ස වර්ගයාට ඇවිල්ලා තියෙන පරිණාමය ඕකමයි. මහ ලොකු දෙයක් නෙමෙයි. රැවටිලා මෝඩයෝ වගේ ගොන් අරක් වගේ මරා ගන්න එක කිසිම තේරුමක් නැහැ. ඔක්කොම හුස්ම ගන්නවා. ඔක්කොගෙම ඇඟේ ලේ තියෙනවා. එක එක පාට තුප්පි දාගෙන පාට කතා කිය පාට පොත් ලියාගෙන නරි ටික වගේ මරා ගන්නවා. සත්තුත් එකයි මිනිස්සුත් එකයි. ඌව බොරු. ඔය සේරම දෘෂ්ටි කාන්තාරයක මේ මිනිසුන් අතරමං වෙලා ස්වාමීනි එහෙමයි කියන්නේ. මේ මහ පොළොවේ පස් වගේ මිනිස්සු මේ දෘෂ්ටි කාන්තාරයේ අතරමං වෙලා. ඔවුන්ට හවුහරණක් නැහැ. යන්නේ නමන්නේ. ඔවුන් අඬනවා. දුකේදී අඬනවා, සැපේදී hina වෙනවා. ඔවුන් මරණයක් ගැන කතා කරනවා. ඔවුන් ඒකට වැළපෙනවා. ඔවුන්ට අගමුල නැති වැල්පා අර මොනවාද අර අගමුල නැති වැලක් පෑගිලා. ඔවුන්ට අග හොයා ගන්න බෑ, මුල හොයා ගන්න බෑ. වෙන්නේ මොකද්ද දන්නේ නැහැ. මොකද්ද මේ යන්නේ කොහෙටද දන්නේ නැහැ. කොයිතරම් අසරණයිද මේ මිනිස්සු. ඇත්තටම අසරණයි. ඉතින් මේක බොහොම ගැඹීර කතාවක්. ධර්මයේ කියන්නේ ධර්මයමයි. ධර්මයේ ගලපන්න එපා කිසිම දෙයකට. ඒක සබදාමමයි. සබදාමේ න්‍යාය ධර්ම තියෙනවා. හොඳින් දකින්න ඕනි. මේක මහා ගැඹුරුයි. ඔබ දකින්න මේ ක්ෂණික සිත බුද්ධක්ෂණය දැක ගන්න. ඔබ දිව්‍ය ස්වභාවයේ මේ හරහායි එන්නේ. ඔබ බ්‍රහ්ම ස්වභාවයේ හරහායි එන්නේ. නිබ්බාන කරා. නිවන කරා. අපි මේක ටිකින් ටික කතා කරන්න ඕන එකක්. අපි ඉස්සලා එක තැනක් ලියාගෙන ඊගාතන්ට එන්න ඕන. එහෙමනම් අපි ඉස්සලම අපි එක තැනකටවත් යන්නේ නැතුව ඊගාතන්ට අපිට එන්නත් බෑ. අපි මේ සිත හැදුනේ කොහොමද කියලා දැකලා සිතින් මිදෙමත් තියෙන්නේ. ඒ හරහායි මේ ගමන වැටිලා තියෙන්නේ. මේ කය අඳුර ගන්න ඕනේ. කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. අපි සිත අඳුන ගන්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්මා කියලා පටන් ගන්න. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන්නේ මනසමයි මුල් වෙන්නේ. මනසමයි හැම දෙයක්ම අවසානයේදී ඒ හරහායි මේ ගමන යන්නේ. ඒකයි චිත්තේන නීයති ලෝකේ කිව්වේ. ලෝකේ බාහිර නෙමෙයි හිතේ තියෙන්නේ. ඔය බාහිර කොච්චර කතා කරත් වැඩක් නැහැ. ප්‍රොජෙක්ට් වෙන්නේ අනිත් පැත්තට හිතමයි. තමන්ගේ හිත ඇතුලේ ලෝකේ තියෙන්නේ. දරුවා ඉන්නේ හිතේ. දරුවා අසනීපයි කියලා කියන්නේ හිත. අඬන්නේ හිත. හිතයි. චිත්තේන නියති ලෝකේ. ඒක දැක ගන්න ඕනේ. දැන් ලෝක විදූ කියන්නේ ලෝකේ ජයගන්නේ හිතින් ජයගත්ත කෙනා. එනවා හිත හැදෙන හැටි දැනගෙනයි හිතින් මිදීමක් තියෙන්නේ. දැන් හිත හැදෙන හැටි ඔබ හොයන්න ඕනේ. එහෙනම් හිත කොහොමද හැදුනේ? හිතේ තියෙන්නේ මෙන්න මේ හැදීම දකින්නකොට ඔබට අහුවෙන්නේ මේ ෂණේ හටගත්ත මේ සිත දැක්කොත් ඔබට පේයි ඒක පෙර මතකයෙන් එන්නේ.
අතීතයේ ජීවත් වෙන්නේ. කිසි කෙනෙක්ට අතීතයෙන් පිට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේද යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති යම් ප්‍රපංචේති තං විජානාති. නමුත් ඕක යන්නේ සසර. නමුත් ඕක කඩන්න ඕනි. හිත එක තැනකින් ගලවලා අයින්ට කරගන්න පුළුවන්. යම් වේදේති තං සංජානාති විඳපු දේ දැනගන්නේ මේ සිත යම් සංජානතම් විතක්කේති ඒක පෙරමතකයෙන් ගලපන්නේ යම් විතක්කේති තම් පජානාති අවබෝධ කරගෙනයි නිවන් දකින්නේ. ආයක අවබෝධ කරපු කෙනා සිතින් මිදෙනවා. අන්නයට අනිදස්සන විඥානය හම්බ වෙනවා. අන්නයට හම්බ වෙනවා විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත්ත දීගන්ත රස්සං වා අනාතූලං සුභසුභ. එත්ත නාමන්ත රූපංච අත්තේතං උපරුජ්ජති. ඥාතේන නිරෝධේන තේතං උපරුජ්ජ. යාට මේ ලෝකේ ඉරක් හඳක් හම්බ වෙන්නේ නැහැ. යාට මේ ලෝකේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයා මුළු ලෝකෙම මිදෙනවා. ඉර හඳ තියෙන්නේත් ඔබේ හිතේ. ඉරක් හඳක් මේ ඉරයි හඳයි නැති තැනක් තමයි ඔය කියන සදා අමරණීය තැන. ඒ ඉරයි හඳයිවත් නැති තැනක් ගැන බුදුන් වහන්සේ දේශනා කරනවා. අත්ති භික්කවේ තදායතන. එහෙම තැනක් තියෙනවා මහණෙනි. යත්ත නේව පටවින ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤායතන න විඤ්ඤාණායතන න අකිඤ්ඤායතන න සන්නසන්නාත්. නාඋන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්ය తත්‍ර පාහම් භික්ඛවේ න ආගතින් වදාමි න ගති න තිති න චුති න උප්පත්තිං අපටිත්තං අපවත්තං අනාරම්මන මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති. මෙන්න මෙයයි පරම සත්‍ය දුකෙන් මිදෙන මඟ. අත්ති භික්ඛවේ තදායතනං කියන්නේ මහණෙනි ආයතනයක් තියෙනවා. යත්තනා නේව පටවි පටවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් එහෙ නැහැ. ඔය පොළව ඒව නැහැ. න ආකාසඤ්ඤායතන ආකාසයඤ්ඤායතනයක් නැහැ. න විඤ්ඤාණායතන එහෙම දෙයක්වත් නැහැ. අකිඤ්ඤායතන එහෙම දෙයක්වත් නැහැ. න සන්නා නාසඤ්ඤායතන එහෙම දෙයක්වත් නැහැ. නායන් ලෝකෝ මෙලොවක් නැහැ. න පරලෝකෝ පරලොවක් නැහැ. නෝ උබෝ චන්දිම සූර්යෝ සඳහිරු කියලා දෙයක් නැහැ. తත්‍ර පාහම් භික්ඛවේ සඳහිරු දෙකක් නැති මහණෙනි මම එහි ඒමක් යෑමක් නැතයි කියමි. తත්‍ර පාහම් භික්ඛවේ න අගතින් වදාමි. න ගති න තිති න චුති යාමක් නැතයි කියමි. සිටීමක් නැතයි කියමි. චුත වීමක් නැතයි කියමි. න උප්පත්ති උප්පත්තියක් නැතයි කියමි. අපතිත්තං ප්‍රතිෂ්ඨාවක් නැතයි කියමි. අපවත්තම් පැවැත්මක් නැතයි කියමි. අනාරම්මණං ආරම්මණයක් අරමුණක් නැතයි කියමි. මේ වේතං එබඳු තත්වයක් ඇත මහණෙනි. මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති. සියලු දුකින් මිදෙන තැන අන්න එතනයි මහණෙනි. මේක තියෙන්නේ මේ ෂනේ මේ දැන් මේ සිත ඇතුළෙමයි. විශ්වාස කරන්න පුළුවන්ද? මේ සියල්ල උඩ තියෙන බිත්තර කට්ට වගේ කුඩු කරලා දාපු ගමන් මේ සිත ඇතුලේ තියෙන එළියේ තියෙන ප්‍රභවයේ ඉස්සරහට එනවා. සුද්ධාත්මේ. බිත්තර කට්ට පුළුවන් නම් කුඩු කරන්න. කුකුල් පැටියා වගේ ඔබ සබාධාමට නිදහස් වෙනවා. හැකිනම් ඔබට මෙයයි මහා වීර. අන්න යා මහා මුනි වෙනවා. අන්න ඔහු සදා අමරණීයයි. ඒ අමරණීයත්වය ඔබ ගාවම තියෙනවා. ඔබට ඒක ගන්න ලේසි නෑ. හොඳයි එහෙමනම් අපේ කාලය අද ගෙවි ගිහින් තේනවා. අපි අද ඉදිරිපත් කළේ ඔබට මේ මාර්ගය තුල පෙන්වන තැන ඒ බුද්ධක්ෂණය කියන එක. බුද්ධක්ෂණය කියන එක රූපයකට අයිති එකක් නෙමෙයි. බුද්ධ ස්වභාවය කියන්නේ දේව ස්වභාවයට ඉහළින් තියෙන තැනක්. ඔය සියලු මුනිවරු මේවා දන්නවා. මූලයට ගියාම මේ අය මේක ලෝකෙට එලි කරනවා. නමුත් අවාසනාවකට දැන් ඉන්න බොළඳ අය
මේව දන්නේ නැහැ. මේ ස්වභාවයටපත් වෙලා නැහැ. ඒක නිසා ඔවුන්ට ඒවා කියා ගන්න බෑ. නිසා ඔවුන් ඇටි කේල් කාපු උගුඩෝ වගේ හිර වෙලා ඉන්නවා. හිතා ගන්න බැරුව. ඒක නිසා ඔවුන් ওই කාලා බීලා මත් වෙලා මැරලා යන හැටි මිනිස්සුන්ට කියනවා. මිනිස්සු ඒවා බොරු රැවටිලා අහුවෙලා කාලා බීලා මත් වෙලා යනවා. ඇත්ත දන්නේ නැහැ කවුරුත්. සත්‍ය සත්‍යමයි. සත්‍ය දන්නේ අදත් ඉන්නවා. ඒ මහා මුනිවරු අදත් සිටිනවා. එයයි සත්‍ය. ඒ සදා අමරණීයත්වයට පත් වුණු අය අදත් ඉන්නවා. මේක එක කතා ලියලා එක කතා අදලා පොත් ලියලා මේ එකෙක් එනවා එක මේකයි කියලා අරකයි කියලා නිකන් ඒ නිකන් පඩෂෝ නෙමෙයි. එනියම් බොරු කතානේ. ඒව නෙමෙයි. මේ සත්‍ය, පරම සත්‍ය. පරම සත්‍ය හැමෝටම උරුමයි. පරම සත්‍ය හැමෝම සදා අමරණීයත්වයටපත් වෙනවා. ඒක ඔවුන්ට කියන්න ඕනි. ඔබත් දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. ඔබත් මේ බ්‍රහ්ම ස්වභාවයටපත් වෙනවා. ඔබත් මේ නිවන් දකින්නවා. මේ මොහොතේමයි. මැරිලා නෙමෙයි. මේ දැම්ම. මේ මොහොතේ ඔබ මේ අමරණීයත්වයටපත් වුණාම ඊගා මොහොතේ ඔබ කවුද? ඔබ මිනිස්සෙක්ද? නෑ. ඔබට ශරීරය නැති වෙනවද? නෑ, ওই ශරීරය ඔහොමමයි. ඔබ කන්නේ නැද්ද? නෑ, ඔබ කනවා. ශරීරය නඩත්තු කරන්නේ නැද්ද? ඒව සේරම කරනවා. ඔබගේ අවබෝධඥානෙ කාටවත් පේන්නේ නෑ. විශ්වය අභිභවා යන. එතන තියෙන විඥාන ධාතුවට ෆ්‍රීකවන්ස් කරන්න, ටියුනින් කරන්න බෑ කාටවත්. එතන මරණයක් නෑ. අනිත් අය හිතන් ඉන්නවා මැරෙනවා කියලා. ඒ විඥාන ධාතුව තුළ මරණයක් නෑ. ඔව් මහා සහැල්ලුවෙන් hina වෙනවා. සියල්ල අහිමි වීමම සියල්ලම ලැබීමයි කියලා එක වචනයක් කියලා ලෝකෙන් යනවා. එච්චරයි. මේ ලෝකේ සියල්ලම අහිමි වීම සියල්ලම ලැබීමමයි. ඒ සියලු මුනිවරු ඔය වචනේ කියනවා. නමුත් ඔය තියෙන ගැඹීරත්වය කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. සියල්ල හිමිවීමම සියල්ල අහිමිවීමයි. ඒක වෙන්නේ බොළඳ මිනිස්සයාටයි. ඉතින් බුදුන් වහන්සේ විතරක් නෙමෙයි අපි දකිනවා මේ මෑත කාලීන පසු කාලීනව බිහි වුණු එක මුනිවරු මේ තැන හඳුනා ගන්නවා. ඔවුන් ඊට පස්සේ එක දේවල් ඔවුන් ඒ ගැන ප්‍රකාශ කරනවා. අපි ගොඩක් වෙලාවට දකිනවා මේ අහසේ යන කුරුල්ලන් ගැන කතා කරන්නේ මෙන්න මේ தත්ත්වයටපත් වුණු අය. යේසං සම්තිච්ච යෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමෝක්ඛෝ යේස ගෝචරෝ ආකාසේත සකුන්තානං ගතිතේස දුරන්නයා ගෝචරෝ. මෙන්න මේ සකුන්නයා කියන්නේ කුරුල්ලෙක්. අහසේ කුරුල්ලන් ගිය පාර වගේ මේ අවබෝධ කරගත් කෙනා පියාසලා යනවා. ඔහු ගිය තැනක් පාරක් කිසි කෙනෙක්ට හොයන්න බෑ. යස්සාසවා පරික්කීන ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමෝක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේච සකුන්තානං පදන්තස්ස දුරන්නයාන් ගෝචරෝ. යම් කෙනෙක් ආශ්‍රවයන් ක්ෂය කළා, සියලු ආශ්‍රව හැඟීම් ක්ෂය කළා, මේ සියලු ආහාරයන් ඇලීමෙන්, ඇල්මෙන්, තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන් ඒවා කෙරෙහි එහෙම හැඟීමක් කිසිත් නැති, කිසිවකට ඇලෙන්නේ නැති, කිසිවකට ගැටෙන්නේ නැති ඒ රහතන් වහන්සේගේ මාර්ගයේ ශුන්‍යතයි අනිමිත්තතෝ. අන්නේ රහතන් වහන්සේ ගිය ගමන වගේ අහසේ කුරුල්ලන් ගියාසේ මේ සටහනක් නැති, ගිය තැනක් නැති, මාවතක් නැති ගමනක්, මේ සියලු කෙලෙස් නැති ඒ උතුම් මුනිවරුන්ගේ ගමන.
මේ ලොකු තේරුමක් තියෙනවා. මේ තමයි ඇත්තටම මේ සියල්ල අවබෝධ කරගත්ත සබහා දහම බවට පත් වුණු ඒ සිතේ ස්වභාවය. එහිට මේ ලෝකයේ කිසිවක්ම හිමි නැහැ. සියල්ලම අහිමි. මේ සදා අමරණීයත්වය කියන තැන. එහෙම නැත්නම් මේ නිවනටපත් වුණු සිතක් සිතින් මිදුණු තැන. කෙනෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. අර බාහිරින් ඉන්න අය තමයි පෙන්වන්නේ. ඒ ඉන්නේ රහතන් වහන්සේ කියලා. ඒක සම්මුතිය කතාවක්. ඇත්තටම තියෙන්නේ සබහාදහම පමණයි. මේ සබහාදහම පමණයි මේ සිතත් අවසානයේදී සබහාදහමට එකතු වෙනවා. නැවත උප්පත්තියක්, හටගැන්මක්, ඉපදීමක් නැවත මේ සිතේ සිද්ධ වෙන්නේ. එයයි මහා මේ කතාවේ එරහතන් වහන්සේ නිවි ගියා කියන්නේ. නිවන් දකින්නවා කියන්නේ. එයයි නිවන. එතනයි නිවන තියෙන්නේ. නිවන තුල කිසිවක්ම හමු වෙන්නේ නැහැ. ඒ තුල ලෞකික මනසෙන් දකින ඔය ආස කරන දේවල් කිසි දෙයක් නැහැ. ඊටාම සරල සිද්ධියක් කතාවක්.